समाजवादी तरुण संघ में जातिक संघ विधायक इरंग गुणशेखर सहोदरය බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ සහෝදරය ඇතුළු समाजवादी तरुण संघ में आदरणीय सहोदरवरुणि सहोदरियනි अर्नेस्टो che Guevara මරා දමා වසර 49ක් වෙනවා. ඔබ අපි කවුරුත් ආදරය කරන che Guevara නැමැති නාමය ලෝකේ අස්සක් මුල්ලක් නැර අද කතා බහට ලක් වෙච්ච නාමයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ තරුණියන් චේට ගොඩක් ආදරය කරනවා. ඔබ අපි කවුරුත් ආදරය කරන ශ්‍රේෂ්ඨ විප්ලවවාදියා, ශ්‍රේෂ්ඨ කොමියුනිස්ට්වාදියා, ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා වන්නේ अर्नेस्टो che Guevara. සෑම කොමියුනිස්ට්වාදියෙක්ම සැබෑ ලෙසම මිනිස්සුන්ට ආදරේ. මිනිස්සුන්ට ආදරය කරන පරාර්ථකාමියෙකුට තමයි කොමියුනිස්ට්වාදියෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක්, විප්ලවවාදියෙක්, ජාත්‍යන්තරවාදියෙක් බවට පත් වුණ che ඔහු තුළ උසස් වූ මානව හිතවාදය අපි කවුරුත් අදත් අගය කරනවා. ඔහුගේ ලතින් ඇමරිකානු සංචාරේ, අප්‍රිකානු සංචාරේ, ඒ වගේම ලෝකේ විවිධ රටවලට ඔහු කරපු සංචාරය තුලින් ඔහු තමන්ගේ සියසින් දැක්කා මේ ලෝකේ ජනතාව කොයිතරම් දුක්ඛිත තත්වයකින් තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්නවා. මේ ධනේශ්වර පාලනයන් නිසා ආර්ථිකමය සමාජමය ප්‍රශ්න වලින් කොයිතරම් වෙලිලා ගැලිලා මේ ලෝකේ ජනතාව දුක් විඳිනවද කියන එක එදා චේ තමන්ගේ දැසින් දැක්කා. ඒ නිසා තමයි වෛද්‍යවරයෙක් වෙච්ච che Guevaraට වෛද්‍ය වෘත්තියෙන් එහාට ගිහිල්ලා සමස්ත මානව සමාජෙම සුවපත් කිරීමේ විප්ලවවාදියෙක් වීමේ උවමනාව ඇති වුණා. ඒ උවමනාව තමයි අවුරුදු ගණනාවක් ගිහිල්ලත් අදත් අපි මේ මීගමුව නගරේ ඉඳලා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විදියට ඒ චේගේ තිබුණ සැබෑ උවමනාව වෙනුවෙන් අදත් අපි ඔහුව සමරන්නේ. අපිට චේට ගොඩක් ආදරය කරන්න පුළුවන්. හැබැයි ඒ ආදරය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. චේ තුල තිබිච්ච විශේෂ ගුණාංගයන්, ඒ ආදර්ශයන් අපේ ජීවිතවලට ලබා ගැනීම තමයි ඇත්තටම චේට ආදරය කරනවා කියන එකේ සැබෑ අර්ථය. චේගේ පින්තූරයක් සහිත ටී-ෂර්ට් එක, කැප් එක, ඒ පළඳනාව ඒ චේට ගෞරව කිරීමක් තමයි. හැබැයි එපමණකින් චේට සැබෑ ලෙසම ආදරය දැක්වීමක් වෙන්නේ නැහැ. චේට සැබෑ ලෙසම ආදරය දැක්වනවා කියලා කියන්නේ ඔහු එදා විප්ලවවාදියෙක් විදිහට, ඔහු එදා ජාත්‍යන්තරවාදියෙක් විදිහට, ඔහු එදා කොමියුනිස්ට්වාදියෙක් විදිහට අධිරාජ්‍ය විරෝධී අරගලයට කොයිතරම් නායකත්වයක් දුන්නත් එදා ඒ අධිරාජ්‍ය විරෝධී සටනේ ගරිල්ලා නායකයෙක් විදිහට ඔහු තමන්ගේ ජීවිත පරදුවට තියලා ඒ ගරිල්ලා සටන ජයග්‍රහණයත් එක්ක ඉදිරියට ගෙනියන්න නායක වුණා. ඒ ගරිල්ලා සටනෙන් ලැබපු පන්නරේ समस्त लोक තරුණ ජනතාවට දීපු පණිවිඩය, समस्त लोक ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී අරගලයට දීපු ශක්තිය, ඒ වගේම ඔහු තුළ තිබිච්ච සැබෑ කොමියුනිස්ට්වාදී ලක්ෂණය, ඒව තමයි අපේ ජීවිතවලට අපි ලබා ගන්න ඕනේ. ඒක තමයි සැබෑ ලෙසම චේට ආදරය කිරීමේ පරම වූ අර්ථය. ඔහු විප්ලවවාදියෙක් විතරක් නෙමෙයි, කොමියුනිස්ට්වාදියෙක් විතරක් නෙමෙයි, රාජ්‍යතාන්ත්‍රිකයෙක් විදිහට එදා කියුබානු සමාජවාදී ආණ්ඩුව සෝවියට් දේශයත් එක්ක, චීනයත් එක්ක, ලෝකයේ විවිධ රටවල් එක්ක ආර්ථික වශයෙන්, තාක්ෂණික වශයෙන් ඉදිරියට කියුබාව ගෙනියන්නේ මහා දැවැන්ත රාජ්‍යතාන්ත්‍රිකයෙක්ගේ කාර්යභාරය ඉටු කළා. කර්මාන්ත ඇමතිවරයා විදිහට
මහ බැංකුවේ අධිපතිවරයා විදිහට ඒ තමන්ගේ වගකීම මානව සමාජයේ සුවපත් කිරීම වෙනුවෙන් ඔහු එදා මෙහෙවුවා. එනිසා චේගේ ජීවිතය දිහා අපි බැලුවොත් වෛද්‍ය වෘත්තියෙන් එහා ගිහිල්ලා සැබෑ මනුස්සකමින් පිරිච්ච සැබෑ මානව හිතවාදී ශ්‍රේෂ්ඨ විප්ලවවාදී ගුණාංගයන් වලින් පිරිච්ච චරිතයක් අපිට හම්බ වෙනවා. ඒ නිසා තමයි අවුරුදු ගණනාවක් ගිහිල්ලත් චේ තාම මැරුණේ නැහැ කියලා අපිට දැනෙන්නේ. අපේ හිත තුළ චේ තාම ජීවත් වෙනවා. CIA ඇමරිකානු රහස් ඔත්තු සේවය බොලිවියානු හමුදාව චේව මරා දාන්න චේව වෙඩි තියලා මරා දැම්මත් චේගේ ජීවිතය අපි කාගේ හිත තුළ තාමත් ජීවත් වෙන්නේ ඒකයි. ඒ නිසා චේව කිසි දවසක මරන්න බෑ. ඔහුගේ දේහේ රුධිර සෛල ජීව සෛල අඩපණ කරාට ඔහුගේ ආත්මය ඔහුගේ විප්ලවවාදී ගුණය කිසි දවසක මරන්න බෑ. මේ සමාජවාදී තරුණ සංගමය චේගේ තිබුණේ විප්ලවවාදී ගුණය, කොමියුනිස්ට්වාදී ගුණය, අධිරාජ්‍ය විරෝධී සැබෑ සටන්කාමීත්වය චේ තුළ තිබුණ සැබෑ මානව හිතවාදීත්වය සැබෑ වශයෙන්ම ජීවත් කරනවා. ඒ නිසා තමයි තරුණ සංගමය අද මේ මීගමු වෙරළ ඉඳලා කියන්නේ චේ ගුවරාගේ ආදර්ශය මුළු සමස්ත ශ්‍රී ලංකාව පුරා ගෙනියන්න අපේ රටේ තරුණ පරම්පරාව විතරක් නෙමෙයි අපේ රටේ සමස්ත ජනතාව තුළටම මේ චේගේ ජීවිත ආදර්ශය ගෙනියන්න අපි මැදිහත් වෙනවා කියන පණිවිඩය තමයි අද මීගමු වෙරළ ඉඳලා අපි දෙන්නේ. එහෙමනම් එදා චේ පටන් ගත්ත ඒ අධිරාජ්‍ය විරෝධී සටන ලතින් ඇමරිකානු කලාපේ එදා යම් ප්‍රමාණයකට ජයග්‍රහණය කළාට අද වෙනකොට ඒ අධිරාජ්‍යවාදයේ මුළු ලෝකේ පුරා ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඇමරිකන් CIA රහස් ඔත්තු සේවයේ ප්‍රමුඛ ඇමරිකානු රහස් ඔත්තු සේවාවන් වලින් මෙහෙවන අධිරාජ්‍යවාදී උමනාවන් අද ලෝකේ පුරා ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ නිසා තමයි සිරියාවේ තුර්කියේ මුළු මැදපෙරදිග කලාපයේ තුලම මහා යුද්ධයන් නිර්මාණය වෙලා තියෙනවා. ආසියානු කලාපයේ රටවල් වලට අභ්‍යන්තරිකව මැදිහත් වෙමින් අපේ රටවල් තුල සිවිල් යුද්ධ නිර්මාණය කරමින් සිවිල් ගැටුම් නිර්මාණය කරමින් ඒ අධිරාජ්‍යවාදී උමනාවන් ඉටු කරගනිමින් තියෙනවා. ඒ නිසා අද අපිට වගකීමක් තියෙනවා. එදා චේ අපිට දීපු ආදර්ශය තුලින් ඒ ලබා දීපු පන්නරය තුලින් නූතන අධිරාජ්‍යයට විරුද්ධව සටන් වදින්න. වර්තමාන අධිරාජ්‍යවාදයේ පරාද කරන්න වර්තමාන අධිරාජ්‍යවාදී උමනාවන් තේරුම් ගන්න ඒවා තේරුම් ගනිමින් පරාද කරන්න අපි බුද්ධිමත් වෙන්න ඕනි, සංවිධානාත්මක වෙන්න ඕනි, ඒ වෙනුවෙන් පන්නරේ ලබන්න ඕනි. අපිට දැනෙනවා, අපිට පේනවා සමාජවාදී තරුණ සංගමයේ චේගේ ජීවිත ආදර්ශයන් උකහා ගනිමින් චේගේ විප්ලවවාදී ගුණය උකහා ගනිමින් නූතන අධිරාජ්‍යවාදයේ පරද්දන්න අද සටන් පෙරමුණේ ඉදිරියෙම ඉන්නවා. ලාංකීය සමාජය තුල විශේෂයෙන්ම තරුණ පරම්පරාව තුල අධිරාජ්‍යවාදයේ පරද්දන්න පෙරමුණ අරගෙන සටන් වදින්නේ වෙන කවුරුවත් නෙමෙයි. චේගේ ජීවිත ආදර්ශය තමන්ගේ ජීවිතවලට ගත්ත සමාජවාදී තරුණ සංගමය. ඒක තමයි අද මේ ජීවමානවාද ඔප්පු කරමින් තියෙන්නේ. අද අපිට තියෙනවා වර්තමාන ලෝක සමාජය තුල අධිරාජ්‍යවාදයේ පරාද කිරීමේ අභියෝගය. ඒ අධිරාජ්‍යවාදයත් එක්ක බැඳිච්ච ධනවාදී. ඒ ධනවාදය තමයි අපේ රට තුල අද අපි දකින ප්‍රධාන අභියෝගය. අධිරාජ්‍ය විරෝධී සටනේ අපි ඉදිරියෙම ඉන්නෝ නම් ඒ සැබෑ වශයෙන්ම ධනවාදී විරෝධී සටනෙත් අපි ඉදිරියෙම සිටිය යුතු වෙනවා. අද අපේ රටේ ජනතාව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ ධනේශ්වර පාලකයන්ගේ කුරිරු පාලනයේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා. ජීවත් වෙන්න රස්සාවක් නැහැ. අධ්‍යාපනය කරන්න සුදුසු පාසලක් නැහැ. පාසලේ පොත් ටික නැහැ. ගුරුවරු නැහැ. ජීවත් වෙන්න ගෙයක් දොරක් නැහැ.
මේ මීගමුව නගරාසන්නේ ගත්තොත් බහුතරයක් ජනතාව ජීවත් වෙන්නේ කුලී ගෙවල් වල. Tamanට කියලා හරියමං නිවසක් නැහැ. මේ වැල්ලේ හදාගත්ත తాවකාලික පැල්පත් වල ජීවත් වෙන්නේ. ජීවිතේ නිවාසයත් එක්ක කොයි වෙලාවෙ මේ රැල්ලට ගහගෙන යයිද කියලා අවිනිශ්චිතයි. කුලී ගෙවල් හිමියා කොයි වෙලාවෙ Tamanගේ නිවසින් Tamanව එළියට දායිද කියන අනතුරු තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ ගම්පහ දිස්ත්‍රික්කේ අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවත් වෙන්න රැකියාවක් නැතුව අනේක විද දුක් වේදනා විඳිනවා. ආණ්ඩු බලයටපත් වෙනවා. විවිධ පොරොන්දු දෙනවා. විවිධ සිහිනමවල පෙන්නනවා. රස්සා ලක්ෂ 10ක් දෙන්නම් කිව්වා. කොල්ලන්ට කෙල්ලන්ට ආදරය කරන්න කාර් එකක් දෙන්නම් කිව්වා. ලව් කරන්න අවුවේ වේලෙන්න ඕනි නෑ. වැස්සට තෙමෙන්න ඕනි නෑ. තරුණ ජීවිතවල සිහින සැබෑ කරවන උත්තරය අපි ළඟ තියෙනවා කියලා එදා වික්‍රමසිංහ මහත්තයලා කිව්වා. නමුත් ඔබ දන්නවා මේ පාලනය ආපු ගමන් තරුණයන්ගේ ආදරය කරන්න තිබිච්ච ජංගම දුරකථනේ SMS පණිවිඩය යවන්න තිබුණ ජංගම දුරකථනේ තමන්ගේ පෙම්වතාට පෙම්වතියට කතා කරන්න තිබිච්ච ජංගම දුරකථන ඒ ජංගම දුරකථනයටත් වැඩබද්දක් අලුතෙන් ගෙවුවා. දැන් පාර්ලිමේන්තුවට හෙටානිත් දෙනවා. ඒ පනත සම්මත කරගන්න ජංගම දුරකථන වලට ඒ වැඩබද්ද පැනුවට පස්සේ රුපියල් 49.73ක් ආණ්ඩුවට ගෙවන බදු රුපියල් 100ක් අපි රුපියල් 100ක කතා කරොත් රුපියල් 49.73ක් ආණ්ඩුවට බදු ගෙවන්න වෙනවා. මේක තමයි වර්තමාන ධනපති පාලනය තරුණයන්ට දීපු ආදරය කරන්න දීපු දායාද. මූලික මිනිස් අවශ්‍යතාවය නිතු කරගන්න පාලකයන්ට තියෙන උත්තර මේවා. ඒ තරමටම මේ ධනපති පාලනයේ බංකොලොත් වෙලා තියෙන්නේ. ජීවත් වෙන නිවාසයක් නැතුව, හරියම අධ්‍යාපනයක් නැතුව, හරියම නිවසක් නැතුව, රැකියාවක් නැතුව ජීවත් වෙන තරුණිය අද මේ ප්‍රශ්න ගොන්නක මැදි වෙලා හිර වෙලා ඉන්නේ. ඒ තරුණිය මතක තමයි මේ ආණ්ඩු තවත් බරපතල. අද අපේ රටේ ජනගහනය ලක්ෂ 200ක් වෙච්ච ජනගහනය ලක්ෂ 86ක්ම ඉන්නේ. දවසකට රුපියල් 300ක ආදායමක් හොයාගන්න බැරුව. මහ බැංකු වාර්තාව කියන විදිහටම දවසක ආදායම ඩොලර් 2කට වඩා අඩුවෙන් උපදවන අය අපේ රටේ ජනගහනයෙන් ලක්ෂ 86ක් ඉන්නවා. ඒ කියන්නේ මුළු ජනගහනයෙන් 43යි. රටේ ජනගහනයෙන් භාගයක්ම ඉන්නේ දවසකට රුපියල් 300ක්වත් හොයාගන්න බැරි තත්ත්වයක. එවැනි තත්ත්වයකට අපි ඇදවට්ටලා තියෙනවා. ඊටාම සුළුතරයක් 14ක් 10ක් වෙච්ච 14ක් දහඩිය මහන්සියෙන් හම්බ කරන මේ රටේ ජනතාවගේ සල්ලි ටික කාබාසිනියා කරනවා. ඒ නිසා හැමතැනම අල්ලස දූෂණේ වංචාව හැමතැනම ඉහවහගින්. රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා ගමේ සාමාන්‍ය පුද්ගලයා දක්වා අද කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ වංචා දූෂණ පිළිබඳව. ජනාධිපතිවරයාට කතා කරන්න වෙලා තියෙන්නේ වංචා දූෂණ පිළිබඳව. එක පැත්තකින් වංචා දූෂණ රකින්න, අනිත් පැත්තෙන් වංචා දූෂණ වලට එරෙහි ජනතාව. එක පැත්තකින් වංචා දූෂණ රකින්න ආණ්ඩුව, අනිත් පැත්තෙන් ඒකට එරෙහිව සටන් වදින ජනතාව. මේ දුක් විඳින මිනිස්සු හම්බ කරන මහා ධනස්කන්ධේ කෝටි ප්‍රකෝටි ගණන් වලින් බිලියන ට්‍රිලියන වලින් කාවාසිනිය කරන පාලකයෝ එවැනි කුණු වෙච්ච ගඳ ගහන ක්‍රමයක් අපිට ගෙනත් දීලා තියෙන්නේ මේ අධිරාජ්‍යවාදයේ මේ නූතන ධනවාදයේ විසින්. ඒ ධනවාදයේ අධිරාජ්‍යවාදයේ ප්‍රතිඵලයක් විදිහට තමයි රටේ ජනගහනයෙන් භාගයක් දවසකට රුපියල් 300ක්වත් හොයාගන්න බැරි තත්ත්වයට ඇදවට්ටලා තියෙනවා. එහෙමනම් මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? මේක වෙනස් කරන්න ඕනි. මේක වෙනස් කිරීමේ සටන, මේක වෙනස් කිරීමේ
මහා දෙවන්ත අභියෝගය. ඒ අභියෝගයේ තියෙන්නේ නූතන තරුණ පරපුරට, නූතන සමාජවාදී තරුණ සංගමයට. තරුණ සංගමයේ වගකීම මේ කුණු වෙච්ච ගඳ ගහන සාතිසේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කරන මේ ධනපති ක්‍රමය, මේ අධිරාජ්‍යවාදී යුගය අවසන් කිරීම. ඒ වෙනුවෙන් පෙළ ගැහිමේ අවස්ථාව තමයි අපි ඉදිරියේ අවිල්ලා තියෙන්නේ. අද ජනතාවට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ එක පැත්තකින් වංචා දූෂණ, අනිත් පැත්තෙන් අවිරහස් ඝාතන පිළිබඳව. එදා චේගුවරා සහෝදරයව මරා දැම්මේ බොලිවියානු හමුදාව, ඇමරිකානු CIA රහස් ඔත්තු සේවයේ මැදිහත් වී. පහුගිය දවස්වල ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියව ඝාතනය කරලා තියෙන්නේ අපේ රටේම හමුදාවේ බුද්ධ්‍යංශයේ එක්තරා නිලධාරී කීප දෙනෙක්. ඔබ දැක්ක පහුගිය දවස්වල හමුදා බුද්ධ්‍යංශයේ නිලධාරියෙක් සියදිවි නසාගෙන අන්තිම ලියුමක් ලියලා තියෙනවා. ලසන්ත මැරුවේ මම, වෙන කාටවත් දඬුවම් දෙන්න එපා. එහි ඝාතනයේ වගකීම මම බාර ගන්නවා. හැබැයි ඔහු හමුදාවේ බුද්ධ්‍යංශයේ නිලධාරී. දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. මේ හමුදාවේ බුද්ධ්‍යංශයේ නිලධාරියට දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තට මොකද්ද තිබිච්ච පෞද්ගලික උවමනාව? ලසන්ත වික්‍රමතුංගව වෙඩි තියලා මරා දාන්න. ඔහුට පෞද්ගලික උවමනාවක් තියෙන්න බෑ. ඔහු කියනවා නම් ලසන්ත මැරුවේ Taman කියලා. ඒ කියන්නේ හරි පැහැදිලිව ඔප්පු වෙනවා ලසන්ත මරලා තියෙන්නේ එදා හමුදා බුද්ධ්‍යංශෙන් කියලා. එහෙමනම් හමුදා බුද්ධ්‍යංශයට මේ නියෝගය දුන්නේ කවුද? ඒ හමුදා බුද්ධ්‍යංශයට දේශපාලන නියෝගය දුන්නේ කවුද? ඒක තමයි හෙළිදරව් විය යුතු දේ. ඔවුන්ට තමයි දඬුවම දිය යුතුයි. චේව මරා දැම්මේ බොලිවියානු හමුදාවේ නිලධාරී. හැබැයි ඒ බොලිවියානු හමුදාවේ නිලධාරියට නියෝගය දුන්නේ බොලිවියානු දේශපාලන නායකත්වය. දඬුවම් දෙන්න ඕනි ඒ නිලධාරියටද ඒකට නියෝග දීපු ඒ දේශපාලන තීන්දුව ගත්ත දේශපාලන නායකයට. ඉතින් පැහැදිලි. චේව මරා දාන්න උවමනාව තිබුණේ බොලිවියානු අධිරාජ්‍ය ගැති ධනපති ආණ්ඩුවට, ඇමරිකන් CIA රහස් ඔත්තු සේවයට. ඒකම තමයි ලසන්ත වික්‍රමතුංගව ප්‍රදීප් එක්නැලිගොඩව ඝාතනය කරන්න වර්තමාන ලංකාවේ ධනපති පාලකයන්ට තිබිච්ච උවමනාව. ලංකාවේ ධනපති පාලකයන්ට තිබුණේ තමන්ගේ දේශපාලන බලපැවැත්ම වෙනුවෙන් ඒකට එරෙහිව කටයුතු කරන, ඒවා විවේචනය කරන මාධ්‍යවේදීන්ව ඝාතනය කරලා ජීවිත අවසන් කිරීම. සහරි පැහැදිලි ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාව ඝාතනය කරා කියලා හමුදා බුද්ධ්‍යංශ නිලධාරියෙක් පාපෝච්චාරණය කරා නම් එතනින්ම ඔප්පු වෙනවා බුද්ධ්‍යංශේ මේකට සම්බන්ධයි කියලා. බුද්ධ්‍යංශ හැමෝම නෙමෙයි, එක්තරා කණ්ඩායමක්. ඒ කණ්ඩායමට නියෝග දෙන්නේ අනිවාර්යයෙන්ම දේශපාලන නායකත්වය. එහෙමනම් කවුද එදා බුද්ධ්‍යංශේ බාරව හිටියේ? කවුද බුද්ධ්‍යංශේ බාරව හිටපු ඒ ආරක්ෂක අමාත්‍යාංශේ ප්‍රධානී? අන්න ඒවට වග කියන්න ඕනි වග උත්තරකාර. සාධාරණ ඉෂ්ට වෙනවා නම්, යුක්තිය ඉෂ්ට වෙනවා නම් මරා දමපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට, මේ රටේ සුහසක් මාධ්‍යවේදීන්ට සාධාරණ යුක්තිය ඉටු වෙනවා නම් ඒක තීන්දුව දීපු, ඒකට නියෝගය දීපු දේශපාලන නායකත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි අද අපේ රටේ තරුණයෝ, අද අපේ රටේ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණත්වය. චේගුවරා සහෝදරයා තමන්ගේ වෛද්‍ය වෘත්තිය පරදුවට තියලා විප්ලවවාදියෙක් වුණේ, කොමියුනිස්ට්වාදියෙක් වුණේ, අධිරාජ්‍ය විරෝධියෙක් වුණේ එදා බොලිවියාවේ, කියුබාවේ, ලතින් ඇමරිකානු කලාපය තුල තමන්ගේ ඇස් ඉදිරිපිට දැකපු මෙවන්ම වූ අසාධාරණයන් නිසා. ඒ අසාධාරණේ දැච්චේ දැක්කා. තනියෙන් සටන් කරා. තනියෙන් සටන් කරන්න බෑ. ඒ ජයග්‍රහණය කරන්න නම් සංවිධානය වෙන්න ඕනි. ඒ නිසා ඔහු පිදෙල් කාස්ට්‍රෝ සමග එකතු වුණා. පිදෙල් කාස්ට්‍රෝ සමග එකතු වෙලා ඒ ගරිල්ලා කණ්ඩායමත් එක්ක එකතු වෙලා තමයි එදා
කියුබාව තුල ඒ අධිරාජ්‍යවාදීන්ට ඒ ධනපති පාලකයන්ට එරෙහිව සටන මෙහෙවල ජයග්‍රහණය ලැබුවේ. ඒ ආදර්ශය අපි අද ගන්න ඕනේ. ලසන්ත වික්‍රමතුංගල ඝාතනය කරන, මෙරටේ මාධ්‍යවේදීන්ව ඝාතනය කරන, මෙරටේ කම්කරුවන්ව ඝාතනය කරන, රොසෙන් චානකලව වෙඩි තියලා මරලා දාන, එහෙම නැත්නම් ඇන්ටනි ප්‍රනාන්දු නැමැති දීවරයව වෙඩි තියලා මරා දාන, ඒ දේශපාලන තීන්දුව ගත්ත දේශපාලන බලවමනාව තමයි අපි පරද්දන්න ඕනේ. ඒ පොලිස් නිලධාරියා හෝ හමුදා නිලධාරියා ඒකේ ගොදුරක් විතරයි. රතුපස්වල වතුර ඉල්ලලා අරගල කරපු ඒ රතුපස්වල අහිංසක දුප්පත් ජනතාව වතුර වෙනුවෙන් පාරට බැස්සේ. ඒ අරගලේදී හමුදාවේ වෙඩි ප්‍රහාරයෙන් තරුණයෝ 3 දෙනෙක් ඝාතනය වුණා. අද උසාවියේ තීන්දුවක් දීලා තියෙනවා ඒ හමුදා නිලධාරීන්ට එරෙහිව. හැබැයි උසාවියේ එහෙම තීන්දුවක් දුන්නට හමුදා නිලධාරීන්ට රතුපස්වල වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තියන්න නියෝග දීපු ඒ දේශපාලන තීන්දුව ගත්ත වග උත්තරකාරයන්ට එරෙහිව තවම නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. අපි යන්න ඕනේ එතනට. යුක්තිය කියන්නේ ඒක. සාධාරණත්වයේ සිද්ධ වෙන්න ඕනේ එතනින්. එහෙම නැතුව හමුදාවේ පොලිසිය නිලධාරියෙක් දේශපාලන බලවමනාව වෙනුවෙන් දේශපාලන නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඔහු එහි ප්‍රධාන චූදිතය වෙලා ඒ නඩු විභාගය අවසන් වෙනවා නම් එතන සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. සාධාරණ ඉෂ්ට කරන්න නම් ඒ තීන්දුව ගත්ත තැනට එතන හරි නිලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නූතන තරුණ පරම්පරාව යුක්තිය සාධාරණත්වයෙන් වෙනුවෙන් සටන් වදින තරුණ පරම්පරාව මේ අධිරාජ්‍යවාදී ධනවාදී කුණු වෙච්ච සමාජ ක්‍රමයට එරෙහිව සටන් වදිනවා කියන්නේ යුක්තිය සාධාරණත්වයෙන් වෙනුවෙන් සටන් වැදීම. යුක්තිය සාධාරණත්වයේ තමයි එදා චේ ගුවෙරා තමන්ගේ සටන් නායකත්වයේ තුල අපිට පෙන්වපු ආදර්ශය. එනිසා අද අපි ජාත්‍යන්තරවාදියෙක් වෙච්ච ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙක් වෙච්ච චේ ගුවෙරා සහෝදරයව සමරන මේ මොහොතේ ඔහුගේ ජීවිතයේ ඒ ජීවිත ආදර්ශයන් අපේ ජීවිතවලට උකහා ගමු. අපි ඔහු අධ්‍යයනය කරමු. ඔහුගේ විප්ලවවාදී ගුණය ඒ පරාර්ථකාමී සැබෑ මානව හිතවාදීත්වය අපේ ජීවිතවලට අපි උකහා ගනිමු. මානව හිතවාදය යනු පුළුල්ලු අර්ථයෙන් වූ මානව හිතවාදයක්. එහෙම නැතුව යම්කිසි එක්කෙනෙක් දෙන්නෙක් දුකටපත් වෙලා ඉන්නවා දැක්කම ඒ දුකටපත් වෙලා හිටපු කෙනාට අහිංසකව යම් උදව්වක් කරාට ඒකෙන් මේ මානව හිතවාදය පරිපූර්ණ වෙන්නේ නැහැ. මේ මානව හිතවාදය අපේ දේශපාලනිකව තේරුම් ගන්න. අසරණ කෙනෙකුට අහිංසක කෙනෙකුට උදව්වක් කිරීම ඒක හොඳ මනුස්ස ගුණයක්. හැබැයි එතන දේශපාලනේ නැහැ. එවැනි අසරණ වෙච්ච අහිංසක වෙච්ච මිනිස්සු දහස් ගාණක් අපේ සමාජයේ ඉන්නවා. ලක්ෂ ගාණක් අපේ සමාජයේ ඉන්නවා. අපිට නිරන්තරයෙන් තප්පරෙන් තප්පරේ හමු වෙනවා. ඒ සමස්ත දුක් විඳින ජනතාවට විමුක්තිය ගේන ක්‍රමයක් අපිට ඕනේ. සමස්ත දුක් විඳින ජනතාව මේ දුක්පත්කමින් මුදවා ගැනීමේ ක්‍රමයක් අපිට ඕනේ. සමස්ත දුක් විඳින ජනතාව මේ අධිරාජ්‍යවාදී වියගහින් මුදවා ගැනීමේ ක්‍රමයක් අපිට ඕනේ. අන්න ඒකට තමයි මානව හිතවාදයට දේශපාලන අදහස ඕනි වෙන්නේ. මනුස්සකමට දේශපාලන අදහස අවශ්‍ය වෙන්නේ. මනුස්සකම විතරක් තිබුණාට ඒ මනුස්සකමට දේශපාලනේ මිශ්‍ර වුණේ නැත්තම් අපිට වරදිනවා. අපිට පුළුවන් කෙනෙකුට දෙන්නෙකුට උදව් කරන්න. හැබැයි ඒකෙන් සමස්ත ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සමස්ත පීඩාව පරාද කරන්න නම් මනුස්සකමට එකතු වෙච්ච සැබෑ දේශපාලනය අපි ක්‍රියාවට නගන්න ඕනේ. දේශපාලනෙන් තොරව මිනිස් සමාජයට විමුක්තිය ගේන්න බෑ. එනිසා අපි මේක හරියට තේරුම් ගනිමු. සමාජවාදී තරුණ සංගමයේ මේ බාරදූර වගකීම තේරුම් ගත්ත බව අපිට පේනවා. ඒ බාරදූර වගකීම වෙනුවෙන් කැප වෙන බව අපිට දැනෙනවා. ඒ වෙනුවෙන් සංවිධානය වෙන බව අපිට පේනවා. අද මුළු රටේම ඒ වෙනුවෙන් අරගල කරන්නේ, ඒ වෙනුවෙන් සටන් වදින්නේ, ඒ වෙනුවෙන් නායකත්වය දෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි. එහි පුරෝගාමී මෙහෙවර කරන්නේ මේ සමාජවාදී තරුණ සංගමය. අපි අපේ සංවිධාන ශක්තිය තව තවත්
ජව සම්පන්න ඉදිරියට ගෙනියමු. අපේ දැනුම අපේ ඒ සංවිධාන බලය අපි මේ අධිරාජ්‍යවාදීන්ට ධනවාදීන්ට පෙන්නමු. ඒ සංවිධාන ශක්තිය තුලින් තමයි සැබෑ වශයෙන්ම විමුක්තිය උදා කරගන්න පුළුවන් වෙන්නේ. අර්නස්ටෝ චේ ගෙවරා සහෝදරයා විමුක්තිය වෙනුවෙන් සැබෑ ජනතා විමුක්තිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරා නම් ඒ ආදර්ශය අපේ තරුණ ජීවිතවලට අපි ලබාගෙන ලාංකීය සමාජයේ යුක්තිය වෙනුවෙන් සාධාරණත්වයේ වෙනුවෙන් ලාංකීය සමාජයේ මේ ධනවාදී ගොදුරෙන් මුදවගෙන ලාංකීය සමාජය සමාජවාදයේ දක්වා ගෙනියන මහා දැවැන්ත බාරදූර කර්තව්‍ය අපේ උරමතට ගනිමු. ලාංකීය සමාජය කාටත් එක හා සමානව සලකන නීතියේ සමානතාවය, ආර්ථිකයේ සාධාරණත්වය, දේශපාලනයේ සදාචාරයේ යුක්තිකරුකභාවය ඉටු කරන ඒ විශාල මිනිසුන් නිර්මාණය කරන සමාජය දක්වා අපි රැගෙන යමු. ඒ බාරදූර කාර්යය අපේ උරමතට ගනිමු. ඒ බාරදූර කාර්යයට නායකත්වය දෙන්න පුළුවන් මේ තරුණ ජව සම්පන්න තරුණ බලවේගයට. එනිසා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා සමාජවාදී තරුණ සංගමයේ විදිහට මේ දක්වා ආපු මේ සටන, මේ දක්වා ආපු මේ ජයග්‍රාහී මාවත විජයග්‍රහණය දක්වා ගෙනියන්න මේ අපවීම, මේ කැපවීම ඒ තුලින් ලබාගත් පන්නරය තවත් වැඩියෙන් ශක්ති සම්පන්න කරගෙන චේ ගෙවරා සහෝදරයා අපිට පෙන්වපු ආදර්ශය, ලෝකෙට දීපු ආදර්ශය අපේ ජීවිතවලට අපි උකහාගෙන සමාජවාදී තරුණ සංගමයේ විදිහට ලාංකීය සමාජයේ තුල යුක්තිය, සාධාරණත්වය, සමාජවාදය සැබෑ කොමියුනිස්ට් ක්‍රමය දක්වා යන ජයග්‍රාහී මාවත දක්වා ගෙනියන්න අපවෙමු, කැපවෙමු, ධෛර්යමත් වෙමු, ශක්තිමත් වෙමු. ඒ සඳහා සමාජවාදී තරුණ සංගමයට ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, යෝධ බල යෝධ වීර්ය ලැබේවා ප්‍රාර්ථනා කරමින් සමාජවාදී තරුණ සංගමයට ජය වේවා. සමාජවාදී තරුණ සංගමයට ජය වේවා. බොහොම ස්තුතියි.